උදම්මිට රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අප මේ සූදානම් වෙන්නේ අද දවසේදී අභිවන්දනා සුවිශේෂී මාපිය හරසර වන්දනා වැඩසටහන ඔබ හමුවට එක් කරන්නට. සාර ධර්මයන්ගෙන් ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ වගේම සුරාවෙන් සූදුවෙන්තර සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි පූජ්‍යපාද විහාරගම සිරණන් ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අප මේ අභිවන්දනා සුවිශේෂී වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් මේ වැඩසටහන මාලාව ගෙනීමේදී අපිට මාළඹේ නෙවිලි ප්‍රනාන්දු රෝහල දක්වන සදහැබර දායකත්වය ඔබට අනිවාර්යෙන් සිහිපත් කරන්න. මාළඹේ නෙවිලි ප්‍රනාන්දු රෝහල කියන්නේ විශේෂයෙන්ම ඔබට ඉතාමත්ම වටිනා කෙන සේවයක් සපයන, ඒ වගේම වටිනා කෙන දක්ෂ වෛද්‍යවරුන් සිටින, ඒ වගේම ඉතාමත් පහසු මිලට ඔබට ඉතාමත්ම දරාගත හැකි මිලකට ඔබට වෛද්‍ය සේවයන් ලබා ගන්න පුළුවන් රෝහලක් හැටියටයි මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහන් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් අපි එතුමන්ලා විසින් මේ වැඩසටහන් මාලාව සඳහා නිරන්තර දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් අපේ පරමාර්ථය දෙමව්පියන්ගේ දරුවන්ටත් දරුවන්ගේ දෙමව්පියන්ටත් අවබෝධ කරවමින් ඒ වගේම විශේෂයෙන්ම මත් උවදුර සමාජයෙන් තුරන් කරන්නට මෙඩස්ටන් මාලාව දියත් කිරීමයි පරමාර්ථය. ඉතින් අපි යන උදම්මිට පුරාණ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ඒ දහම් පාසලේ දුවදරුවන් සහ දෙමව්පියන් එක රාශී කරගනිමින් අද දවසේ අපි වැඩසටහන ගෙන එන්නේ. ඉතින් වැඩසටහන ගෙනීමේදී අපට කමල් මහත්මයා දැක් වූ සහයෝගය අනිවාර්යෙන් සිහිපත් කරන්න ඕනේ. එතුමන් තමයි මේ වැඩසටහන අපිට සංවිධානය කිරීමේදී නොමුද සහයෝගය ලබා දුන්නේ. ඉතින් කමල් මහත්මයාට අපගේ කෘතවේදීත්වය පළ කරමින් ඒ වගේම මාළඹේ නෙවිලි ප්‍රනාන්දු රෝහලේ හැමදෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරමින් අපි ඔබට ආරාධනය කරනවා මේ වැඩසටහන නිමාවට පත් වෙන තුරු නරඹන්න. ඔබ ප්‍රදේශයේත් මෙවන් වූ වැඩසටහනක් සිදු කරනවා නම් අපිට කතා කරන්න අපි සූදානම් ඔබට දී සඳහා ඉඩහසරක් ලබා දෙන්න. අපි ඔබට ආරාධනය කරනවා මෙතෙන් සිට අභිවන්දනා වැඩසටහන සමගින් එක්වන හැටියට. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම පෞද්ගලික රෝහල. ඇඳවල් 1200කින් සමන්විතයි. ඒ වගේම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල අපි හඳුන්වා දෙනවා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රථම සහ එකම පෞද්ගලික ශික්ෂණ රෝහල විදියටත්. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඉතාමත් සුපිරි සේවාවක් ඉතා පහසු මිලකට ලබා දීම අරමුණු කරගෙන තමයි ශ්‍රී ලංකාවේ පිහිටවලා තිබෙන්නේ. ඉතින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල අනෙකුත් පෞද්ගලික රෝහල් හා සැසඳීමේදී වෙනස්කම් ගණනාවක් තිබෙනවා. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල මගින් ඉතාම විශිෂ්ට සේවාවක් ඉතා පහසු මිලකට ඔබට ලබා දීම තමයි අපේ තිබෙන අරමුණ. ඉතින් මේ ඉතාම විශිෂ්ට සේවාවක් කොහොමද ඉතාමත් පහසු මිලකට ලබා දෙන්නේ කියන ගැටලුව ගොඩක් අයට තිබෙනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම් අපි ඉස්සෙල්ලා බලමු ඉතාමත් විශිෂ්ට සේවාවක් කියන්නේ මොකක්ද කියලා. අපේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්ය වෛද්‍යවරුන් 50කට අධික කණ්ඩායමක් පූර්ණකාලීනව සේවයේදී සිටිනවා. මෙමගින් රෝගීන්ට ඇතිවෙන සේවාවන් ගණනාවක් තිබෙනවා. අපි රෝහලකට ඇතුළත් වුණාම අපිට කොයි වෙලාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අවශ්‍ය වෙනවද කියලා කියන්න බෑ. ඉතින් විශේෂඥ වෛද්‍යවරුන් පූර්ණකාලීනව සේවයේදී සිටිනවා නම් අපිට අමාරු වෙන ඕනෑම අවස්ථාවකදී විශේෂඥ වෛද්‍යවරුන් අප වෙත යොමු වෙලා ඔවුන්ගේ රෝග නිర్ణ එහෙම නැත්නම් ප්‍රතිකාර ක්‍රම තීරණ ඉතාමත් ඉක්මනින් ඉතාමත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඔවුන් සතුව තිබෙනවා. ඔවුන් පූර්ණකාලීනව සේවයේදී සිටිනවා නම්. එහෙම නැතුව අපි ගත්තොත් අනෙකුත් සාමාන්‍ය පෞද්ගලික රෝහල් වල මෙය මීට වැඩිය වෙනස් ක්‍රමයකින් තමයි සිද්ධ වෙන්නේ. මොකද ඔවුන්ට පූර්ණකාලීන විශේෂඥ වෛද්‍යවරුන් නැහැ. එම නිසා ඔවුන් ඇට තියෙන රජයේ රෝහල් වල පූර්ණකාලීනව වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන් තමන්ගේ විවේක කාලයේදී එහෙම නැත්නම් තමන් රජයේ සේවයෙන් පිටත කාලයේදී තමයි අනිකුත් පෞද්ගලික රෝහල් වලට පැමිණෙන්නේ. මෙම නිසා ඔබ වෙනත් පෞද්ගලික රෝහලක ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක සාමාන්‍යයෙන් කියන්න අමාරු කටයුත්තක්. ඒ වගේම පූර්ණකාලීන විශේෂඥ වෛද්‍යවරුන් 50කට අධික කණ්ඩායමක් සිටින නිසා ඕනෑම අවශ්‍යතාවයකදී කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්, එහෙම නැත්නම් මනෝවෛද්‍ය විශේෂඥවරයෙක්, එහෙම නැත්නම් ස්නායු වෛද්‍ය විශේෂඥවරයෙක් මේ කියන ඕනෑම විශේෂඥ වෛද්‍යවරයෙකුට රෝගියා ගාවට ඇවිල්ලා කතා බහ කරලා වඩාත් නිවැරදි තීරණයක් කණ්ඩායමක් විදියට ගැනීමේ හැකියාවත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් සතුව තිබෙනවා.
ඉතින් මෙවැනි සාධක තමයි විශිෂ්ට සේවාවක් ඊටාම විශිෂ්ට සේවාවක් වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙන් ලබා දෙනවා කියන එකට සාධක විදියට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා ඊටාමත් පහසු මිලකට මෙම සේවය ලබා දෙනවා කියලා. එතකොට මේ පිළිබඳව යම්කිසි උදාහරණ කීපයකින් දක්වනවා නම් අපි සියලු දෙනා දන්න ශල්‍ය කර්ම වලින් පටන් ගත්තොත් එහෙම සාමාන්‍ය දරුපතකට අපි අය කරන්නේ රුපියල් 20000ක් වගේ මුදලක් වෙන් කරන ලද වාට්ටු ඇඳක නැවතිලා එම දරුපත සිද්ධ වෙනවා නම් ඒ වගේම සිසේරියන් ශල්‍ය කර්මයකට වෙන් කරන ලද වාට්ටු ඇඳකදී සම්පූර්ණ ගාස්තුව අපි අය කරන්නේ රුපියල් 40000ක් වගේ ඉතාමත් අඩු මුදලක් අනෙකුත් පෞද්ගලික රෝහල් වල මිල ගණන් හා සංසන්දනය කිරීමේදී. ඇහි සුද්ධ ඉවත් කිරීමේ ශල්‍ය කර්මය රුපියල් 20000ක් වගේ මුදලකට කරගන්න පුළුවන්. කාච රුපියල් 8000 සිට 8000 සිට තමන්ට අවශ්‍ය පරිදි කාච ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තමන්ට අවශ්‍ය මිල ගණනකට. ඉතින් මේ වගේ ඉතාමත් පහසු මිලකට ඕනෑම ශල්‍ය කර්මයක් කරගැනීමේ හැකියාව වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ තිබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න අද පෞද්ගලික රෝහලක රුපියල් 1000ක් 1500ක් 2000ක් වගේ මුදලක් ඔබට වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මෙම පූර්ණ කාලීන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමත් සමග නව සේවාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීලා තිබෙනවා විශේෂඥ වෛද්‍ය සායන කියලා. මෙම විශේෂඥ වෛද්‍ය සායන වලට ඔබ පැමිණියහොත් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න ඔබට ගෙවන්න වෙන්නේ රුපියල් 200ක් වගේ ඉතාමත් සුළු මුදලක්. ඉතින් මම ආරාධනා කරනවා අපේ රෝහලට පැමිණිලා විශේෂඥ වෛද්‍යවරුන් අපේ විශේෂඥ වෛද්‍ය සායනවලදී මුණ ගැහෙන්න මේ වගේ ඉතාමත් අඩු මුදලකට එම පහසුකමත් වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම අපේ වෙන් කරන ලද වාට්ටු ඇඳක නැවතිලා ප්‍රතිකාර ලබා ගන්නවා නම් දිනකට ආහාර වේල් 3ක් සහිතව හෙද වෛද්‍ය පහසුකම් සහිතව අපි අය කරන්නේ රුපියල් 2000ක් වගේ මුදලක් එම පහසුකම් සඳහා. මීට අමතරව ප්‍රතිකාර සඳහා අපි වෙනම අය කරනවා. නමුත් නැවතුම් සහ හෙද වෛද්‍ය පහසුකම් සඳහා අපි අය කරන්නේ රුපියල් 2000ක් වගේ මුදලක්. ඉතින් මේ වගේ පහසුකම් වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහල මගින් ඉතාමත් පහසු මිලකට ශ්‍රී ලංකා වාසීන්ට හඳුන්වා දීලා තිබෙනවා. හංගාගෙන සිටිති කවුරුත් සෝක සුසුම් නුඹ සහ මමත් සංගවාගෙන සිටින සිතුම් තියෙනවා අපේ ළඟ ලස්සන සුසුදු පැතුම් ඒ ගැන දන්නේ නෑ කවුරුත් අම්මා තරම් කැලේ ඉන්න සත්තුන්ටත් පුතේ අම්මලා ඉන්නවා වෙනදහපන් නැති සත්තුත් පැටවු ලැබුණු දාහපනවා පැටියා ළඟ ඉන්නවනං ඇතින් නියත් රුදුරු වෙනවා ඇවදාපු දරුවෝ නිසා ඒ අම්මලා පව් කරනවා ඒ අම්මලා පව් කරනවා ලෝකේ ලස්සන ගීත තිබුණට මිහිරි හඬ මොන තරම් ඇසුනට අම්මා සෙනෙහෙන් පුතා කීවිට අමාසුව දෙයි හදේ ගැඹුරට පුතේ අපේ කාලේ කිසා ගෝතමි නැද්ද නුඹහට හමු වෙලා පුතේ රජ රට රෝහලක පුතු උපන් දවසෙම මියදිලා අදහා ගන්නට
කැමති නෑය මැරුණු පුතු තුරුලෙහි වෙලා එරුණු කිරිබිඳු කටට දමනවා නිතේ කඳු ලැලි සලසලා නිතේ කඳු ලැලි සලසලා උමතු පටාචාරාවට එපා දෝනි දොස් නගන්ට පුතු මල බව දුටු මවකට බෑ සිහියෙන් කල් ගෙවන්ට බෑ සිහියෙන් කල් ගෙවන්ට ආදරණීය දුවේ පුතේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනි මේ විශ්වයේ මහ පොළව හිස් අහස් වියන මේ හමන මද සුළඟ මේ මහ පොළවේ සියලු ශක්තියින් වල ඇති සැඟවිච්ච මහා බලය ඊට වැඩිය ලොකු බලයක් සැඟවිච්ච මිනිස් සිතක උපන් අපූර්වතම ස්නේහයේ සිටිවිල්ල අම්මාගේ ආදරයයි. ඒ අම්මගේ ආදර කතාව මං නුඹට බොහෝ අයුරින් කියා දී යුතු තියෙනවා. සීතලූප වාහිනිය හරහා සෑම පොහොය දවසකම මෙතෙක් කියා නොදුන් කරුණු කාරණා ගණනාවක් එක්ක කොච්චර සොයා බැලුවත් අම්මා ගැන සොයා බලා නිම කරන්නට බැරි කරුණු ගණනාවක් අදත් නුඹට අපි කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ආදරණීය දුවේ පුතේ අම්මා ආදරණීය දුවේ පුතේ ඔයාලා දන්නවද සත්තු පැටව දාලා ටික වෙලාවක් යනකොට උන්ගේ පැටව නැගිටිනවා. සමහර සත්තුන්ගේ පැටව අම්මා දවසින් දෙකෙන් එයාලගේ වැඩ කරගන්න පෙළඹෙනවා. හැබැයි මිනිස්සුන්ගේ පැටව මිනිස්සුන්ගේ දරුවෝ එයාලට අවුරුදු ගාණක් යනවා තමන්ගේ වැඩ තමන් කරගන්න. ඒ හින්දා මගේ දුවේ පුතේ මේ විශ්වයේ කිසිදු සත්වයෙකුගේ අම්මට වැඩිය අපේ අම්මා දුක් විඳලා තියෙනවා. අම්මා නැත්තම් අපි ගොඩක් අසරණ වෙනවා. අම්මට දරුවෙක් වෙනුවෙන් කොච්චරනම් දේ කරන්න පුළුවන්ද කියලා ඔයාලගෙන් ඇහුවොත් කවුරු හරි බය නැතුව කියන්න දෝනි මැරෙන්න පුළුවන් කියලා. බය නැතුව කියන්න පුතේ මැරෙන්න පුළුවන් කියලා. මං එහෙම කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි අම්මා. පහුගිය කාලේ ඔයාලා දන්නවද ඈත නෙමෙයි අම්මා ගිය අවුරුද්දේ ලංකාවේ එක පළාතක කඳු නාය ගියා. ඔය නායගිය කඳු අස්සේ හැංගිච්ච කඳුළු කතාවක් තිබුණ පුතේ. අම්මා ගෙට පස් කන්ද කඩම් වැටුණු වෙලාවේ දරුවෝ 3 දෙනාත් අරගෙන එළියට පැන්නා. ඒ එක දරුවෙකුට මේක තේරුන්නේ නැහැ. ඒ දරුවා ආපහු කුස්සිය පැත්තට දිව්වා. අම්මා දරුවෝ දෙන්නව ඉස්සරහ දොරෙන් එළියට තල්ලු කරලා ආය කුස්සියට දිව්වා. ඒ පුංචි එකීව ගේන්න හිතාගෙන ඒ අම්මට පුංචි එකීව ගේන්න බැරි වුණා. ඒ අම්මටත් ආපහු එන්න බැරි වුණා. ඒ දෙන්නගේ මිනිහ හොයාගත්තේ දවස් ගාණක් ගිහිල්ලා. ඒ අමතක කරන්න එපා. අවසන් හුස්ම හෙළුවේ. එයාගේ දරුවෝ දෙන්න බේරගෙන අනිත් දරුවත් බේර ගන්න ගිහින් කියලා. මේ තමයි පුතේ අම්මා. ඒ දරුවෝ කරදඬු මහත් වෙලා ඉඩ කඩම් බෙදන්න ගිහින් පොඩි අඩුපාඩුකම් වුණා මහනවලු අම්මා අපිට මොනවද කළේ කියලා. අම්මා කරපුවා කමල් මහත්තයා මන් තව ගොඩක් කියලා දෙන්න ඕන. මගේ දුවේ පුතේ ඒ ටික කියලා දෙන්න කාලේ තියෙද්දි. තාත්තා ගැන ටිකක් කියලා මං අම්මා ගැන ආපහු ඕගොල්ලන්ට කියලා දෙනවා. පුතේ ඔය
අම්මගේ අතකුයි තාත්තගේ අතකුයි අල්ලගන්න කොහොම අම්මා පැත්තට හැරිලා තාත්තා පැත්තට හැරිලා අම්මගේ අතකුයි තාත්තගේ අතකුයි අල්ලගන්නකො ඔය අම්මගේ හැරි තාත්තගේ හැරි අල්ල ටිකක් අත ගන්නකො පුතා අල්ල ටිකක් අත ගන්නකො දෝනි හරි ගොරෝසුයි නේද ඔය අත් දෙක ගොරෝසුනේ ඔයා හින්දා කියලා එපා පුතේ අමතක කරන්න ඔයාගේ ජීවිතේ සිනිදු කරන්න ගිහිල්ලා කියලා එපා දෝනි අමතක කරන්න ඔය අත් දෙක අල්ලගෙන මං කියන මට හිමින් හිමින් ඔලුව උස්සලා අම්මා දිහා බලාගෙන අප්පච්චි දිහා බලාගෙන මං කියන මට වෙන කොහෙවත් බලන්නේ නැතුව මං කියන්නේ බොරුද බලන්න තාත්තා ගැන ටිකක් කියන්න තියෙනවා ඒ ටිකත් අහන්නකො පුතා අම්මා තාත්තා දිහා බලාගෙන මහා පොළොවේ උපන් අයට වෙන කවුරුත් නැති වුණාට තාත්තා ළඟ ඉන්නා විට රැකවරණය තියයි උසට රැකවරණය තියයි උසට තාත්තලාගේ සවිය බලද මහා කඳුවල හයිය දෙන්නේ පියවරුණගේ සෝසුසුම්ද මද පවනක් සේහමන්නේ දරුවන් ළඟ හෙළුදා බිඳු ඒ වද වැහි බිඳු හදන්නේ ගෙදර ඉන්න මහා රජුනේ මට මේ ගැන කියා දෙන්නේ ගෙදර ඉන්න මහා රජුනේ මට මේ ගැන කියා දෙන්නේ අනේ පිඬු සිටුගේ දියණිය මිය යනවා බන දැනගෙනත් ඒ පියතුමා ලත වෙනවා ඇයි සිටුතුමනි ලෝතුරු සමිඳුන් ඇසුවා ඒ අප්පච්චි මේ විදියට පවසනවා දෝනි පුතේ අනේ පිඬු සිටුතුමා කියන්නේ බුදුහාඳුරන්ගේ බණ ගොඩක් අහපු කෙනෙක් හැබැයි තාත්තා කෙනෙක් එයාගේ දෝනි මැරෙන්නේ තාත්තා පණ පිටින් ඉද්දී ඔච්චර බණ දන්න අනේ පිඬු සිටුතුමාට දෝනිගේ මරණය දරා ගන්න පුළුවන්ද දෝනි මැරුණාට පස්සේ හිතේ අමාරුවෙන් ඉන්න අනේ පිඬු සිටුතුමාගෙන් බුදුහාඳුර ඇහුවාම සිටුතුමුනි ඔබ ලෝකෙ ගැන දන්නව නේද එහෙමයි ස්වාමීනි ඒත් ස්වාමීනි දුව මැරිච්ච විදිහ මට තේරෙන්නේ නැහැ එයා නරක තැනක ඉපදෙයිද දන්නේ නැහැ මට ඒක දරා ගන්න අමාරුයි පේනවද ඕගොල්ලන්ට දැනෙනවද ඕගොල්ලන්ට තාත්තලා තමන්ගේ දරුවෝ පණ පිටින් ඉඳි විතරක් නෙමෙයි මරුණත් මරණට පස්සේ උපදින ආත්මෙදිත් දුකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන මිනිස්සු කියලා මේ මහ පොළොව මත සියලු දෙනා නුඹට මට ඊර්ෂ්‍යාකම් කරද්දී මම මෙහෙම කිව්වට කවුරුත් අහිතක් හිතන්න එපා අම්මා හැමෝම ඊර්ෂ්‍යයි අම්මා බිහිලුවට නෙමෙයි හැමෝම ඊර්ෂ්‍යයි අම්මා ඔය මේ ඔක්කොම බලන් ඉන්නේ වරදිනකන් අපිට කියන්නේ බොරුවට නෙමෙයි ඇත්තට එහෙව් ලෝකේ දැන් ඊයේ පෙරේදා උසස් පෙළ ප්‍රතිඵල ආවම දෝනි සමත් වුණා කියලා අප්පච්චි සතුටු වුණාට ඔයාලා හිතන්නේ එහා ගෙදර මිනිස්සු සතුටු වුණා කියලාද? ඔයාලා හිතන්නේ පවුලේ සමහරු සතුටු වුණා කියලාද? අප්පච්චි ඔයාලා දන්නවද? අපි දන්නේ නැති වුණාට මේ එක ගෙදර උපන් මට මේ අද දවලුත් එක්කෙනෙක් කිව්වා හාඳුරනේ මේ තමන්ගේ සහෝදරයෙක්ගේ සහෝදරියාගේ කකුලේ අතේ තුවාලයක් ආපුවාම පොඩි කාලේ අනිත් එක්කෙනාට ඇඬෙනවා. හැබැයි ලොකු වුණාට පස්සේ ඉඩ කඩන් එහෙම බෙදන්න ගිහිල්ලා අඩු වැඩි වුණාම පොළු මුගුරු අරගෙන ඒගොල්ලන්ව තුවාල කරන්න නෙමෙයි මරන්නත් යනවා කියලා.
මේක බඩවැල කඩාගෙන ආපු උංගාවත් ඊර්ෂ්‍යාව. හැබැයි දෝනි නුඹට මට ඊර්ෂ්‍යා නොකළ පිරිමියෙක් වෙත්නම් පිරිමියෙක් වෙයි නම් ඒ පන්සලේ හාමුදුරුවෝ පල්ලියේ පියතුමා ඉස්කෝලේ ගුරුතුමා අරුණහම නුඹේ තාත්තා විතරයි. ඒකයි අකුරු බැරි තාත්තලා දරුවන්ට සරසවියවන්න උගන්වන්නේ. ඒකයි බලේ නැති තාත්තලා හිඟා කන්නේ. ඔයාලා දන්නවද ලෝකේ ජනප්‍රිය චරිතයක්? ඔයගොල්ලෝ දන්නවද ලෝකේ ජනප්‍රිය චරිතයක් නෙල්සන් මැන්ඩෙලා? එයා කියලා තිබුණා එයාගේ අප්පච්චි එයාට ඉස්කෝලේ යන්න ඇඳුම් නෑ කිව්වහම අප්පච්චිගේ දිග කලිසම මැදින් කපලා අප්පච්චි කොට කලිසම ඇඳගෙන ඉතුරු රෙදි වලින් පුතාට ඇඳුම මැහුවලු. නෙල්සන් මැන්ඩෙලා කියනවා දැන් අඳින සුවපහසු වටින ඇඳුම් වලට වැඩිය මගේ තාත්තගේ කලිසමේ දන හිසෙන් පාත කප අඳපු ඒ කොට කලිසම මට මහා සැපක් කියලා. පුතේ මේ තාත්තා ගැන මං ඔයාලට තව ගොඩක් කියලා දෙනවා. වෙලාව පරිස්සම් කරගන්නත් තියෙනවා. ළමයි ඔහොමම අම්මගේ උරහිස මත ඔළුව තියාගමුද? තාත්තගේ උරහිස මත ඔළුව නෑ අම්මගේ උරහිස මත ඔළුව තියාගමුද? අම්මගේ පපුවට තුරුළු වෙමුද? පුතේ මං කියනවට ඔහොමම අම්මගේ පපුවට තුරුළු වෙමුද? අම්මා පැත්තට හැරිලා පුතේ අම්මා පැත්තට හැරිලා අම්මගේ පපුව ඔළුව තියාගෙන මතකද පුංචි කාලේ අම්මා අපිව පපුවට තුරුළු කරගත්ත හැටි. ඉස්සර වගේ ඔය දෝනිව සෙනෙහසින් තුරුළු කරගන්න අම්මා ඉස්සර වගේ ඔය පුතාව සෙනෙහසින් තුරුළු කරගන්න අම්මා මගේ දුවේ පුතේ දැනෙනවද ඕගොල්ලන්ට අම්මා ළඟ සීතලයි අම්මා ළඟ උණුහුමයි ඒ සෙනෙහස මං කියනවට අම්මට තුරුළු වෙලා විඳින්න පුතේ. දෝනිල පුතාලා මං කියන මට එක වචනයක්වත් කතා නොකර ගෙදරින් ගෙන බුලත් අත අරගෙන හෙමින් නැගිටින්න මගේ පුතේ ඒ පුණ්‍යවන්ත දෙපා සිප ගන්න හිතාගෙන අම්මලා තාත්තලාත් දරුවෝ ඉස්සරහා හිට ගන්න දරුවන්ගේ පාසටහන් හොඳට දන්න මේ දහම් පාසල් බණ මඩුවේ හිටගෙන
අම්මගේ තාත්තගේ ආදරය ගැන විශ්වයේ හොඳම ඉගැන්වීමේ අයිතිකාරයාගේ ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පිළිරුව දිහා බලාගත්ත මේ සියලු දෙනාම දුවේ පුතේ සූදානම් වෙමු ඒ ආදරණීය අම්මගේ තාත්තගේ දෙපා සිඹින්න දෙන්න පුතේ බුලත් අත අම්මා අතට අම්මා ඇවිල්ලා නැත්තම් තාත්තා අතට දෙන්න දීලා දන ගහ ගන්න ඔය අම්මා වෙනුවෙන් නැත්තම් කිරි අම්මා හරි ආවා නම් එයා ඉස්සරහ දන ගහ ගන්න අම්මා වෙනුවෙන් දන ගහ ගන්න මගේ පුතේ අම්මා වෙ නැත්තම් තාත්තා ඉස්සරහ හරි දන ගහ ගන්න පුතා දන ගහගෙන අල්ලලා බලන්න පුතේ ඔය අම්මගේ වෙහෙස කර දෙපා ගෙවෙනවා නම් ඔය කකුල් දෙක දණහිස් ගාවට ගෙවෙයි පුතේ ඔයාගේ බඩ පුරවන්න කුස්සියේ දවසට කී පාරක් එහෙට මෙහෙට දුවනවද ඔය අම්මගේ දෙපායුක ඔය අම්මගේ දෙපායුක ආදරෙන් පුංචි ඇඟිලි වලින් අල්ලලා මං කියනවට මගේ රත්තරම් පුතාලා ඔය නලල තියලා ඉමින්න පුතේ අම්මගේ කකුල් දෙක කොච්චර පිං සිද්ධ වෙයිද අම්මගේ කකුල් දෙක ඉම්බාම ඉමින්න පුතේ පව් නෑ ඔය කකුල් ඉම්බට ඔය නුඹව රැක බලාගත්ත ඒ මහා ශක්තිය දරාගත්ත ඒ අම්මගේ ධෛර්යවන්ත සරණ යුග සිප වැළඳගෙන මගේ රත්තරම් පුතාලා දෝනිලා වඳින්න ඔය අම්මාට දස මාසේ උරේ කත්වා පෝසේති උද්දිකාරණං ආයුදීගං වත්ස සතං මාතුපාදං නමාමහං කුසතුල සිටම කළ මෙහෙවර හැඳින්නෙමි අම්මේ මවෙත කළ සේවය සිතන්නෙමි පින් ඇති මවුනි දිග ආයුෂ පතන්නෙමි අවසර නුඹේ සිරිපායුග වඳින්නෙමි සමාවෙන්න අම්මා මං අතින් ඔයාට ගොඩක් වැරදි වෙලා තියෙනවා සමාවෙන්න අම්මා මං අතින් ඔයාට ගොඩක් වැරදි වෙලා තියෙනවා පොරොන්දු වෙන්නම් ආය එහෙම වෙන්න දෙන්නේ නැහැ අම්මා මං ඔයාට ගොඩක් ආදරේ මං අම්මා හිතන ලෝකෙ ගොඩනගන්න හොඳට ඉගෙන ගන්නම් ලොකු වුණාම අම්මව ආදරෙන් බලා ගන්නම් මම මේ ලෝකෙ දිනන හැටි බලන්නත් එක්ක ජීවත් වෙන්න අම්මා ඔයාට දීර්ඝායුෂ වේවා අම්මලත් ආශිර්වාද කරන්න පැටවුන්ට නුඹ පිළිබඳ හීනෙන්වත් තරහක් නෑ පුතේ තවමත් මේ මහසෙනෙහස තියනවා මගේ හිතේ නැති වෙන්නට කලින් මේ සවිය බලය ගතේ හොඳ දරුවෙක් වෙලා ලොවම බබලනු මැන පුතේ හීනෙන්වත් තරහ නෑ පුතේ මං ඔයා මේ ලෝකෙ දිනනකම් බලන් ඉන්නවා වැරදි කරන්න එපා දෝනි කවදාවත් මං ඔයා මේ ලෝකෙ දිනනකම් බලන් ඉන්නවා ඔයා ඉගෙන ගත්තට මදි මනුස්සකම් හොයාගෙන යන්න උගත්කමයි මනුස්සකමයි දෙකම තියෙන රත්තරම් පුතෙක් වෙන්න මගේ පුතාට දෝනිට ලෝකෙම දිනන්න බුදුහාමුදුරුවන්ගේ සරණයි දෙවි හාමුදුරුවන්ගේ පිටයි අම්මලා ආශිර්වාද කරන්න පැටවුන්ට ඔහොමම නැගිටින්න පුතා ඔහොමම නැගිටලා
බුලත් අත බිමින් තියන්න පුතා. ඔහොමම නැගිටලා ඔය අම්මගේ නලල ආදරෙන් ඉඹලා මගේ පුතේ පොරොන්දු වෙන්න ලොකු උනාම මං අම්මව රැක බලාගමි. ලෙඩ උනාම මට වාගේ බෙහෙත් ගෙන එමි. කිසි දවසක තනි වෙන්නට ඉඩක් නොතබමි. බිකිරිවල ණය ගෙවන්න වෙහෙස ගන්නෙමි. මට සමා වෙන්න අම්මා. මං කවදාවත් ඔය හිතෙරිත් දන්නේ නැහැ. ඇත්තද අම්මා? මං ඔය කුසේ ඉන්නකොට ඔයා සීතල වතුර නොබි, උණු වතුර නොබි, බර වැඩ නොකර අම්මාව පරිස්සම් කළා කියන්නේ. ඇත්තද අම්මා? ඒ දවස්වල අම්මා අගුණ කෑමක් කෑවේ නැහැ කියන්නේ. ඇත්තද අම්මා? මං ඉපදෙන දවසේ සූතිකාගාරයේ ඇහුණු හඬ තරම් වේදනාකාරී හඬක් රෝහල් බිමේ වෙන ඇහෙන්නේ නැහැ කියලා දොස්තර මහත්තුරු කියනවා. එච්චර දුක් උහුලපු අම්මා. ඇත්තද අම්මා? නුඹ හඬද්දි කුස තුල සිට මං හැඬුවා. නුඹ හිනෙද්දි මං කුස තුල හිනෙනවා. මගේ ජීවිතය මගේ අම්මා හඳුනනවා. කොහොමද එහෙම අම්මේ අදහනු බැරුවා. ඇත්තද අම්මා? මං ඉපදුනාට පස්සේ මං අඬද්දි මට බඩගිනි කියලා දැනි. අම්මගේ ගතේ රුධිරය සුදු පැහැය ගනී. මගේ ඇස කඳුළු ආවිට නුඹ එය දන්නේ. ඇත්තද අම්මේ නුඹේ නිතු බොඳ උනාවැනි. ඇත්තද අම්මා? 7යි තව අඩියයි කියලා මට දුන්න දිරිය. හබුන් කටයි බත් දෙකටයි කන්න පුතේ හොඳම හරිය. එන්න පුතේ අර බලන්න අර මල්වල තියෙන සිරිය. අම්මා මගේ ලොව හැඩ කළ අයුරු මෙහෙම සිතනු බැරිය. ඇත්තද අම්මා? මං ටිකට ලොකු වෙනකොට අම්මා මාව නැගිට්ටවල ඇවිත් ඕනවලු. මං එක අඩියක් ඉස්සෙල්ලම තිබ්බ දවසේ අම්මා අයියෙන් අප්පුඩු ගැව්වලු. ඒ මාව දිරි ගන්නන්නලු. මං වැටි නැගිටිද්දී අම්මා කියනවලු දැන් මට පුළුවන් කියලා. දැන් ඔයාට පුළුවන් පුතේ කියලා. අම්මා එහෙම ඇවිදින්න දුන්නට දොරවල් දෙපැත්තෙම දොරවල් වලට බාධක දාලා තියෙනවලු. කොච්චර ඇවිද්දත් ඔච්චරයි පුතේ ඔයිට වඩා යන්න එපා කියලා. මගේ ජීවිතේට යන්න ඕන තැන් නොයන්න ඕන තැන් සීමා මායින් තියෙනවා කියලා එහෙමලු අම්මා මට කියලා දුන්නේ. ඇත්තද අම්මා? මං බත් කන්න නැතුව ඉන්නකොට අම්මා විහිළු කතා කිය පස්සෙන් පන්න ඇවිල්ලා අම්මා මට බත් කව මගේ බඩගින්න නිව්වලු. අම්මගේ හිත පිරෙනකම් මගේ කුස පුරවලා මිසක අම්මා බත් කෑවේ නැතිලු.
ඔයාට කැවෙන්නේ නැතිලු. මම බඩගින්නේ ඉති කැවෙන්නේ නැත් ඔයාට විතරයි අම්මා. මට සමා වෙන්න අම්මා. මට සමා වෙන්න අම්මා. මේව දන්නේ නැතුව මං ඔය හිතට කොච්චර දුක් දීලා තියෙනවද? ඔහොම අම්මට තුරුළු වෙලා අම්මගේ උණුහුම මැද අහගෙන ඉන්න පුතේ මේ ඔයාගේ අම්මා ගැන තමයි. මේ ඔයාගේ අම්මා ගැන තමයි. ඉස්කෝලේදී කන්න බත් තම්බ දිදී එනකොටත් බත් තම්බල බලාගෙන එනකම් මග බලාගෙන මාව පරිස්සම් කරපු අම්මේ මට සමා වෙන්න. අදටත් මම වරද්ද ගනී කියලා බයෙන් ඉන්න මගේ අම්මේ මට සමා වෙන්න. මගේ මල මුත්තර කප්පරකට තවරගත්ත අම්මේ මට සමා වෙන්න. ಜಾති ಜಾති ණයයි මං ඔයාට. මං ඉඳ බැනුම් ආපු අම්මේ මට සමා වෙන්න. ණයයි මං ඔයාට. දැන් ටිකක් අම්මගෙන් උණුහුමින් ඈත් වෙලා අර බිම තියෙන බුලත් අත අහුල ගන්න. අහුලගෙන ඔය බුලත් අත දෑතට අරන් දෙන්න මගේ දෝනි තාත්තට. දෙන්න මගේ පුතේ තාත්තට. අප්පච්චි ඇවිල්ලා නැත්තම් ආපහු අම්මා අතටම දෙන්න. දීලා දන ගහ ගන්න පුතේ. අප්පච්චි වෙනුවෙන් දන ගහ ගන්න දෝනි තාත්තා වෙනුවෙන්. ඔය තාත්තගේ කකුල් දෙක ආදරෙන් අල්ලලා බලන්න පුතා. තාත්තගේ කකුල් දෙක ආදරෙන් අල්ලලා බලන්න පුතා. ඔයා හින්දා මහ පාරේ රෝහල් පොලිමේ වෙනද සැලේ පාසල් ගේට්ටුව ළඟ හිටගෙන වරු ගණන් ඒ රිදුන් නැති දරුවා හින්දා උහුලන්න පුළුවන් තාත්තගේ කකුල් දෙක ආදරෙන් අල්ලලා පව් නෑ පුතේ තාත්තගේ දෙපා යුග ආදරෙන් ඉඹලා ඉඹින්න පුතේ තාත්තගේ කකුල් දෙක ආදරෙන් ඉඹලා වඳින්න. මේ ඔයගොල්ලොන්ට ධර්මය කියා දෙන දහම් පාසල් ශාලාවේ සිට වඳින්නේ ශ්‍රේෂ්ඨතම නුඹේ ගෙදර ශ්‍රේෂ්ඨතම මිනිසාගේ දෙපා යුග. උද්දේකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජ මජ්ජං සුපාතිට්ටං පිතුපාදං නමාමහං මාවෙත පැමිණි හැටි මගේ නෙත කඳුළු පෙනී දුන්නුපදෙසින් මගේ විජීතය එළිය වුණී නුඹ ළඟ ඉඳින විට තනියක් නොම දැනුනි පායුග වඳිමි ආදර මගේ පියාණෙනි සමා වෙන්න අප්පච්චි ගන්න නැතුව මගේ අතින් ඔයාට වැරදි ගොඩක් වෙලා තියෙනවා ඔයා මං හින්දා ලෙඩ හදාගෙන මං හින්දා බැනුම් අහගෙන මගේ මල මුත්‍ර පවා තවරගෙන හිටපු දවස් අප්පච්චි ක වේලක්වත් මං බඩගින්නේ නොහිටියට
මං හින්දා ඔයා බඩගින්නේ හිටියා කියලා මං දන්නේ නැතුවට මට සමා වෙන්න අප්පච්චි. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තට මං ගොඩක් සතුටින් හිටියට ඒ ටික උදා කරන්න අප්පච්චි ගොඩක් දුක් විඳ කියලා දන්නේ නැතුවට මට සමා වෙන්න අප්පච්චි. ඇඟට මහන්සි තිබුණට නිතු පලා යන නිදි මත දැනුණට නිදි නොලබා ඔයා වැඩ කරේ මං හින්දා කියලා දන්නේ නැතිකමට මට සමා වෙන්න අප්පච්චි. පුරුදු වෙනවා කවදාවත් ඔය හිතරිත් දන්නේ නැතුව ඉන්න. තාත්තට දිගාසිරි වේවා. තාත්තලාට ආශිර්වාද කරන්න පැටවුන්ට. හීනෙන්වත් නෑ තරහක් ලෝකයේ නෑ පරක් තෙරක් තියේ පුතේ තවත් ගොඩක් යන්න ලෝකේ බොහොම දුරක් යන්න ලෝකේ බොහොම දුරක්. හීනෙන්වත් තරහ වෙන්න බෑ පුතේ. මගේ ලෙයින් හදාපු ඔයා මම මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ හොඳ කෙනෙක් වුණොත් පන්සලේ හාමුදුරුවෝ ඉස්කෝලේ ගුරුතුමා ගුරුතුමිය කිව්වොත් දහම් පාසලේ ගුරුතුමා ගුරුතුමිය කිව්වොත් ඔයා හොඳයි කියලා ඔයා දන්නේ නෑ මම මේ මහ පොළවේ ලබන ලොකුම සතුට ලබන්නේ එදාට කියලා. ඇයි මගේ පුතේ ඒක මට දෙන්නේ නැත්තේ? වෙන මොනවත් එපා මට ඒ ටික දෙන්න පුතේ. මගේ මලගමට එන මිනිස්සු රත්තරම් පුතෙක් හදාපු තාත්තෙක් කියලා මට නිවන් පතන්න ඉඩ දෙන්න මගේ පුතේ. හොඳ පුතෙක් වෙන්න. මේ රට බබලන මැණිකක් වෙන්න. තමන්ගේ ජාතියට ආදරය කරන්න ආගමට නිගා නොකරන කෙනෙක් වෙන්න. මගේ පුතේ හොඳ වචන කතා කරන්න. අනුන්ගේ ඇස්වල කඳුළු වල උණුහුම තේරුම් ගන්න. අනුන්ගේ හදවතේ ඇති දුක වේදනාව සතුට තේරුම් ගන්න. මගේ පුතාට ලෝකෙ දිනන්න බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව තියේවා. ආශිර්වාද කරන්න තාත්තලා පැටවුන්ට. බුලත් අත බෙමින් තියන්න අප්පච්චි. ඔහොමම නැගිටින්න පුතා. ඔහොමම නැගිටලා ඔය තාත්තගේ වෙහෙස කර ඇස් දෙක දිහා බලලා තාත්තගේ නලල ආදරෙන් ඉඹලා පොරොන්දු වෙන්න පුතේ. නෑ තාත්තේ කවදාවත් ඔයාට දුක් කඳුළු දෙන්නේ මං වාගෙම දුකක් නොදී ඔයාව මං බලාගන්නේ. කවදාවත් කිසිම තැනක අසරණ වෙන්නට නොදෙන්නේ මං ලෝකේ දිනන කල්ම දිග ආයුෂ නුඹ ලබන්නේ දිග ආයුෂ නුඹ ලබන්නේ. පොරොන්දු වෙනවා තාත්තා මං කවදාවත් ඔය ඉතින් දන්නේ තරුණ කාලේ විවාහයෙන් පස්සේ නෝනාගේ කීම අහලා මහත්තයාගේ කීම අහලා තාත්තට කුස්සියේ මුට්ටියෙන් බත් බෙදා ගන්න තහනම් කරපු පුතු දූවරු ඉන්න රටක මං එහෙම වෙන්න දෙන්නේ අප්පච්චි. ඔයාට ඉඩ නැති ගයක් මං හදන්නේ අප්පච්චි. ඔයාට යන්න බැරි වාහනයක් මං ගන්නෑ තාත්තා. පුතේ අප්පච්චිට තුරුළු වෙලා අප්පච්චි ළඟට වෙලා මෙහෙම අහන්නකෝ තාත්තගෙන්. කටින් නෙමේ හිතින් අහන්නකෝ පුතේ තාත්තගෙන්. ඇත්තද අප්පච්චි ඔයා මට ආදරය කරන්න පටන් ගත්තෙත් මං අම්මගේ කුසේ ඉඳෙද්දිලු. මං ඉපදෙන දවසේ සූතිකාගාරේ අම්මා කෑමොර දෙනකොට තාත්තා ඉම්පිටත ඉඳගෙන හොරෙන් ඇස්වලට එන කඳුළු පිස්සලු. තාත්තා ඇත්තද අප්පච්චි? ඇත්තද අප්පච්චි? අම්මයි මායි නෙත් යුගසේ බලාගෙන දුක්ගිනි දැනෙන විට මා ගැන කතා වෙන මගේ කුස පුරවන්න දිවන දුක් විඳින නුඹ හැර කවුරු
දන්නේද මේ දරුවා ගැන උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කරලා ගෙදර එනවා සමහරදා නුඹ එනකොට මං මහනිදි සුව ලබනවා රෑබත් එක අතට ගත්තු ගමන් මාව මතක් වෙනවා මගේ පුතා බත් කෑවද කියලා අම්මගෙන් අහනවා මගේ දෝනි බත් කෑවද කියලා අම්මගෙන් අහනවා සැප නොව දුක් ගිනි ලෝකේ තියෙනවා ඒවා පුත උහුලන්නට වෙනවා මේ ලෙස ලොව ගැන මට පෙන්වනවා ඒ මහා කුසලයට නුඹ බුදු වෙනවා ඒ මහා කුසලයට නුඹ බුදු වෙනවා අම්මාවරු විතරක් නෙමෙයි මගේ පුතේ තාත්තවරුන්ටත් මතු බුදු වෙන්න වරම් දීලා මගේ රත්තරන් දරු පැටවු ඔය ආදරණීය අප්පච්චිට කවදාවත් දුකක් දෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවන්ගේ පිළිමේ ඉස්සරහා හාමුදුරු ඉස්සරහා දහම් පාසලේ ගුරුතුමා තුමිය ඉස්සරහා ආදරෙන් පොරොන්දු වෙලා ආදරණීය දරුවෝ ආදරෙන් පොරොන්දු වෙලා දැන් ඔයාලගේ අතට කිරිබත් කැටයක් හම්බ වෙයි. ඒක බුලත් කොලයක් උඩ හරි තියාගෙන දරුවගේ වම් අත උඩ තියාගන්න. අහන් ඉන්න මගේ පුතේ මේ බණ කියන මං අවුරුදු 11ක් ගෙදර හිටියා. ඒ අවුරුදු 11ටම අම්මා තින් තම්බන බත් කාලයි අවුරුදු 11ක් හැදුනේ වැඩුනේ. ඒත් මන් දන්න ඔයාලා මට වඩා කල් අම්මා තින් දෙන බත් කනවා කියලා. මගේ පුතේ දුවේ දරුවෝ ලොකු මහත් වෙලා උන්ගේ පැටවුන්ටත් බත් තම්බ කවන කිරි අම්මලට පුතාගේ කසාදෙන් පස්සේ දෝනිගේ කසාදෙන් පස්සේ ඒ ගෙදර උයන බත් කණ්ඩ තහනම් කරපු රටක් මේක. එක ගෙදර පුතාගේ කසාදෙන් පස්සේ කුස්සි 2යි. එහෙම ගෙවල් මෙහෙත් තියනවද මන්දා. එහෙව් රටක් පුතේ මේක. මේ මිනිස්සුන්ට කැවෙනවනේ දෝනි. එහා කුස්සියේ අම්මා වෙනම උයාගෙන කනවද නැද්ද දන්නේ නැහැ. ඒත් මෙහා කුස්සියේ ඈ කුසින් වදාපු දෝනිගේ මහත්තයයි රස මසවුලෙන් කන හැටි කැවෙනවනේ පුතේ මේ බුදුන් වැඩිය රටේ. ඒ හින්දා මේ දරුවන්ට මේ පින්කම කරන්න විලාසිතාවකට නෙමෙයි. මේ දරුවන්ගේ අම්මලා තාත්තලාට එසේ නොවීම වළක්වන්න. ආදරණීය දරුවෝ ඔහොම කිරිබත් කැටේ තියාගෙන සී කරලා බලන්න. ඔය අම්මා ඔයාට පෝපු කිරි මං අහලා තියෙනවා අම්මා දරුවෙක් හදන වඩනකොට අම්මා කෙනෙක් කිරි කල 7ක් පොවනවා කියලා. අම්මගේ ලේ කල 7ක් බීපු දරුවෝ. අම්මගේ අතින් තම්බාපු බත් කාපු දරුවෝ. ඒ බත් ඇටයක් ගානේ තාත්තගේ දාඩියේ කඳුළු හැංගිලා තියෙන බව මතක තියා ගන්න ඕන දරුවෝ. ඔය කිරිබත් කැටෙන් පුංචි කෑල්ලක් කඩාගෙන කවන්න ඔයාලගේ අම්මටයි තාත්තටයි ලොකු නාම සලකනවා කියලා පුරුදු වෙලා
කවදාවත් ඔය අම්මා තාත්තට අසාධාරණයක් වෙන්න දෙන්නේ කියලා. එලෙසින් නිමාවට පත්ව උදම්මිට පුරාණ රජ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන දහම් පාසලේ දුවදරුවන් සහ දෙමව්පියන් සහ ආචාර්ය මණ්ඩලය එකතු බහදුව සිදු කරන ලද සුවිශේෂී අභිවන්දනා වැඩසටහන ගෙනීමේදී අපට නොමද සහයෝගය ලබා දුන්න මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම දෙනා බොහොමත් කෘතවේදීන් සිහිපත් කරන සංවිධාන ශක්තිය ලබා දුන්න කමල් මහත්මයාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයත් අපි බොහොමත්ම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම විහාරාධිපති ස්වාමීන් වහන්සේ නොමද සිහිපත් කරමින් විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් රටවටා මේ අභිවන්දනා වැඩසටහන සිදු කරනු ලබනවා. ඉතින් ඔබටත් ඔබ ප්‍රදේශීය වැඩසටහන සංවිධානය කරගන්නට අපට කතා කරන අප සූදානම් ඔබට ඒ සඳහා ඉඩහසරක් ලබා දෙන්න. ඉතින් ඒ කරුණ මතක් කරමින් අද දවසේ අභිවන්දනා වැඩසටහන වෙතකින් නිමවටපත් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. වසර ගණනාවක ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානයේ මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතුවලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදා කර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානයේ මහාචාර්ය කීර්ති දිසානායක 0773 255 818 සැහැල්ලුව විදින්න බඩත් අඩු කරගන්න හැන්සම් වෙනසකට වැඩනා ටමීටි දැන් දෙවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සැල්වලින් ෆැට්නා සදහම් පැනය සතර බ්‍රහ්ම විහරණයන් කවරේද? මෙම පැනයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වටිනා ත්‍යාග දිනාගන්න. ඔබේ තැපැල් පත මේ ලිපිනයට යොමු කරන්න. ෆෘට් ඇන්ඩ් නර්චර් පුද්ගලික සමාගම නොම්බර 106 දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය. නැතහොත් තිරේ දිස්තින දුරකථන අංකයට SMS කරන්න. ඔබේ වාහන සීනය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න. පියනගන්න අප වෙත දෙහෙන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ලේසින් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහෙන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ශීපප්ටි දැන් ඩබල් ඇක්ටිව් පනස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මටික්ස් ෆැෂන් කොස්මටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 218 දෙවන හරස් වීදිය රතුපල්ලි අසල කොළඹ 11. දුර ඇමතුම් 0112 43 36 88 හෝ 0112 42 39 40. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් මැරඹුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8 සිට දහවල් 1 දක්වා ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර BC සෙනසුන. වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහලේ හැමෝටම ස්තුතියි. අපහසුයක් ඇති නොවෙන්න මගේ දරුවා මගේ දෝර්තටම ලැබුණා. සිසේරියන් සැත්කමට ගිය වියදම මට පහසුවෙන් දරා ගන්න පුළුවන් වුණා. දැන් මට මගේම ලෝකයක් තියෙනවා. ස්වාභාවික දරු ප්‍රසූතියකට සම්පූර්ණ අය කිරීම රුපියල් 20000ක් පමණ. සිසේරියන් සැත්කමකට සම්පූර්ණ අය කිරීම රුපියල් 45000ක් පමණ. වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහල මාළඹේ අමතන්න 2407 600. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න මව්පිමේ සොඳුරු මිහිරියාවේ චාරිකාව එන්න ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777 770 112. සැහැල්ලුව විදින්න බඩත් අඩු කරගන්න හැන්සම් වෙනසකට වැඩනා ටමීටි දැන් දෙවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සැල්වලින් ජෝතිර්වේදය හා හස්තරේඛා තුළින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න. වසර 42ක පළපුරුදු දේශපාලන සෙනරත් ලියනාරච්චි මහතා හමුවන්න.
බුදුන් උපන් ಭಾರತ දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහායෙක් වන්න. සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමේ හැකියාව. සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක්. ලාංකීය ආහාර පාන සුව පහසු නවතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව. 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මඟ පෙන්වීම. ටෙම්පල්ස් සංචාරකයෝ කළුබෝවිල. කපුවේ අමාරුවකින් මරණයටපත් වෙලා හිටපු කෙනෙක් හිටියොත් එයා තමන්ගේ ඥාතීගේ වෛරක්කාරයේදී හිතමිත්‍රකමට ඕ ශරීරගත වුණොත් ඒ ශරීරය තුල අර හැදිච්ච ලෙඩේ ඒ ආකාරයෙන්ම හදන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. මනුෂ්‍යයාට ලෙඩ රෝග වැළඳීම සඳහා අමනුෂ්‍ය බලපෑම් බලපාන්නේ කෙසේද? ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අජිත් ලොක්කේශූරීන් සමගින් කෙරෙන විශේෂ විද්වත් කතිකාව. අද පස්වරු 4ට සසර තරණ තුලින් බලාපොරොත්තු වන්න. එළපෙත කමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මාළඹේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0.717 605 773 0.113 35 6003. ඔබගේ හස්තරේඛා සහ හඳහන තුළින් නිවැරදිව අනාගතය පිළිබඳ දැනගන්න. හස්තරේඛා සහ ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සේවාවන් රැසක් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්තරේඛා විශේෂඥ දේශබන්දු සිරණත් නීරජ් මහතා හමුවන්න. දුරකථන අංක 0.117 244 0.77 302 යථාර්ථය දකින්නට අනාගතය දිනන්නට ඔබත් අදම පියනගන්න. සිත්මෙදි රේඛා ජ්‍යොතිෂ සේවය 296 ඩී නුවරපාර කඩවත. පුරාණ ඉසිවරුන්ගේ දුර්ලභ පුස්තක ඇසුරින් හෙළවෙද පරපුරක විශ්වසනීය නාමය ලේ වඩවන ශක්ති ජනක පානය උක්වත්තගේ හිමැටෝන් සිරප්. ලලනාවන්ගේ රුව වඩවන උක්වත්තගේ හිමැටෝන් සිරප් අවිවේකී දිවියට කෑම අරුචියට ගර්භණී අයට සුවිශේෂී වූ විඩාවට උදාසීන බවට ලේ හිඟකම නැතිකර බාල මහලු තරුණ සැමට එකසේ ගුණදායි උක්වත්තගේ හිමැටෝන් සිරප්. සීමා සහිත උක්වත්තගේ හෙළ ඔසු පෞද්ගලික සමාගම ටබර හොරණ. දශක දෙකක අභිමානය රනින් බැබල වූ විශ්වසනීය ස්වර්ණමය නාමය නිව් ලංකා ගෝල්ඩ් හවුස් පුද්ගලික සමාගම හොරණ පිළියන්දල හෝමගම. ඔබගේ දිවිය රනින් මිනිකෙටයින් දියමන්තියෙන් ඔපවත් කළ නිව් ලංකා ගෝල්ඩ් හවුස් පුද්ගලික සමාගම හොරණ පිළියන්දල හෝමගම. එපරිණි වෙද පුස්තක ඇසුරින් හෙළවෙද පරපුරක අභිමානය දිනු වික්‍රමාරච්චි ඖෂධ විශේෂඥයෝ ඉංගිරිය. දශක 4ක් පුරා හෙළවෙද කමේ කිරුළ දිනු වික්‍රමාරච්චි ඖෂධ විශේෂඥයෝ සුදුකබර ඔබගේ රුව පැහැරගත්තාද? පොතුකබර ඔබ අවලස්සන කරයිද? අරල බුළු නෙල්ලි වදකහ වැනි දුර්ලභ ශාකශාරතුලි. ක්‍රමයෙන් සබ පැහැපත් කර කබර ඇතුළු සියලුම චර්ම රෝග නිට්ටාවට සුව කර සන්ධිගත රෝග සඳහා සුවිශේෂී වූ පීනසය අම්ල පිත්ත ස්ත්‍රී රෝග ඇතුළු සර්වාංග රෝගවලට ප්‍රත්‍යක්ෂ බෞලේ සෙමට යලි සතුට දෙන විශ්මිත ප්‍රතිකාර වික්‍රමාරච්චි ඖෂධ ශාලාව පානදුර පාර ඉංගිරිය.